හරි අපි බලමු හතේ හතර අභ්‍යාසය ඉන්න මම අනිත් වගුව ගන්න ගත්තේ නැහැ තාම. right මෙන්න මේ ගාන තමයි දීලා තියෙන්නේ ෂෙයා කරගන්න. right මෙන්න මෙයා. මේක තියෙනවා හතේ හතර අභ්‍යාසයේ හතරවෙනි ගාන. හරි. ඔක අපි හතරවෙනි ගාන. ඔක කියනවා මොකද්ද? පහත වගුව සම්පූර්ණ කරන්න කියලා තමයි ඒගොල්ලෝ කියලා කියන්නේ. ඒතර මේකෙත් චුටි ගැටලුවක් තියෙනවා. එක පැත්තක මුල් ප්‍රකාශයේ තියෙනවා අනිත් පැත්තේ සාධක දෙකක ගුණිතයක් විදිහට තියෙනවා. ඒ කියන්නේ මේකේ අපි සාධක දැනුම බලා ගන්නත් ඕනි. ඒත් එක්කම වරහන් ඉවත් කිරීම කියන එක දැනගන්නත් ඕනි. එහෙනම් අපි බලමු මේක කොහොමද කරන්න කියලා. ඒතර ඔයාලට පේනවා දැන් එහා පැත්තේ පළවෙනි ප්‍රකාශනයේ මුල් ප්‍රකාශනයේ කියන එකනේ අනිත් පැත්තනේ දීලා තියෙන්නේ. එතකොට එතන අපිට පුළුවන් හතරෙන් ওই පද ඔක්කොම ටික ගුණ කරන්න පුළුවන්. ඒතර හතරෙන් මෙන්න මෙයක් ගුණ කරනවා. හතරෙන් එයා ගුණ වුණාම වෙනවා 4 වරක් 3 12යි ඒ කියලා. ඊළඟට එකතු කිරීම. ඊළඟට ගුණ කරනවා කවුද? හතරෙන් දෙක ගුණ කරනවා. ඒතර 4 වරක් 2 8යි b විදිහට එනවා. ඊළඟට හතරෙන් ගුණ කරනවා 3 4 වරක් 3 එතකොට එනවා 12යි a වල වර්ගය කියලා. 12යි a වල වර්ගය. මම කරේ හතරෙන් මෙන්න මෙයක් ගුණ කරා. ඔය දෙවෙනි පදයක් ගුණ කරා. මෙන්න මේ තුන්වෙනි ප්‍රකාශනයත් ගුණ කරා. එතකොට ඔන්න ඔය උත්තරේ එනවා. ඊට පස්සේ ඔයාලා මට කියන්න දෙවෙනි ගානේ මෙන්න මේකේ මේ පද තුනම බෙදන්න පුළුවන් ඉලක්කමක් තියනවාද කියලා කියන්න. මේ තුනම බෙදන්න පුළුවන් ඉලක්කමක් තියෙනවා. කවුද? 9යි අපිට ගන්න පුළුවන් ලොකුම ඉලක්කම. එතකොට 9 ගන්නත් පුළුවන්. අපිට E ගන්නත් පුළුවන්. එතකොට දැන් බලන්න පළවෙනි එකේ 9යි ඒ තමයි පළවෙනියට තියෙන පදය. එතකොට 9යි එළියට ගත්තාම එතන ඉලක්කමක් නැහැ. එතකොට අපි දාන්නේ කීයද? 1 එතකොට අපි දාන්නේ අනිත් පැත්ත උත්තර දෙන්න. එතකොට අපි දාන්නේ 1. ඊළඟට තියෙන්නේ 27. එතකොට අපි බලනවා 27ට 9 ගඩොල් කීයක් තියෙනවද කියලා. කීයක් තියෙනවද 27ට 9 ගඩොල්? 3යි 3යි. එතකොට එතන ඉතුරු වෙන්නේ 3. දැන් බලන්න AC වර්ගය කියලා පද දෙකක් ඇතුලේ තිබ්බා. ඒකෙන් මම A විතරක් එළියට ගත්තා. දැන් කවුද ඇතුලේ ඉතුරු වෙන්නේ එතකොට? C2 C2. ඒ කියන්නේ C වල වර්ගය ඉතුරු වෙනවා. ඊට පස්සේ 18ට 9 ගඩොල් දෙකක් තියෙනවා. 18ට 9 ගඩොල් දෙකක් තියෙනවා. ඊට පස්සේ මෙතන AB නේ. එතකොට AB එකෙන් මම මේ බලන්නේ A අකුරක් එළියට ගත්තා. එතකොට ඉතුරු වෙන්නේ B විතරයි. right ඔන්න ඔකයි ඒකට උත්තරේ. අපි අන්තිමට බලමු කාරිද හරි කියලා. හරි ඔක්කොම ටික ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ ಗುಣ කරන්න තියෙන්නේ. අපිට ಗುಣ කරන්න තියෙනවා කවුද? 3යි 2යි p ගෙන් ಗುಣ කරනවා. එතකොට මම ඉලක්කම් දෙක ಗುಣ කරන්නම්. 3 වරක් 2 ಗುಣ වුණාම එතන එනවා 6යි. ඊට පස්සේ AP ගෙන් ಗುಣ වුණාම AP. right එතකොට එනවා 6යි AP කියලා එන්නේ. ඊළඟට ධන ඊළඟට මම කරන්නේ පළවෙනි පදේ මෙන්න මේ මැද පදයෙන් ගුණ කරනවා. බලන්න මේ දෙන්න ගුණ කරනකොට ඉලක්කම් දෙක තමයි ඉස්සල්ලාම ගුණ කරන්නේ. ඉලක්කම් දෙකේ තියෙන 3 අරක් 3නේ. එතකොට 3 අරක් 3 ගුණ වුණාම එනවා අපිට 9යි. ඊළඟට AR ගෙන් ගුණ වුණාම AR. එතකොට 9යි AR. ඊළඟට පළවෙනි පදේ ගුණ කරනවා අන්තිමටම ඉන්න එක්කෙනායි. ඒ කියන්නේ 3 ගුණ කරනවා 6යි. 6 වර 3 18යි. අර මුල 3 කියන එකේ E අකුරකුත් තියෙනවනේ. එතකොට එතන E අකුරක් ඉතුරු වෙනවා. ඔන්න ඔකයි ඉන්නේ. ඊළඟට 2යි A ගුණ කරනවා A ගෙන්. එතකොට A ගෙන් ගුණ වුණාම ඔයාලට මතකද දන්නේ A වල වර්ගය වෙනවා. A2 වෙනවා. A ගෙන් ගුණ වුණාම A වල වර්ගය වෙනවා. ඊට පස්සේ මෙයාගෙන් ගුණ කරනවා. එතකොට දෙවරක් 3 ගුණ වුණාම 6යි. එතකොට උත්තරේ එනවා 6යි හරිද? ඊට පස්සේ මෙන්න මෙයාගෙන් ගුණ කරනවා. එතකොට දෙවරක් 2 4යි. ඊට පස්සේ එතන බලන්නකෝ A ගෙන් ගුණ කරන්න ඕනේ. A ගෙන් ගුණ වුණාම එනවා A වල වර්ගය. තව එක පදයක් ඉතුරු වෙනවා මෙතන C කියලා. right. ඔන්න ඔහමයි ඔය ගානේ එන්නේ. හරිද? ඔය
මේ ගාන ඔන්නෝමයි. හරි සර්. එතකොට ඊට පස්සේ අපි දුන්නා ඊළඟ ගාන. ඊළඟ ගානේ තියෙන්නේ මොකද්ද? මෙන්න මේක සාධක වෙන් කරන්න තියෙන්නේ. ඔයාලා මට බලලා කියන්න මෙන්න මේ ගානේ මොකක්ද පොදු සාධක? කවුද එළියට ගන්න පුළුවන් පද? 8x right. 8 ගන්නත් පුළුවන්, x ගන්නත් පුළුවන්. එහෙනම් අපිට ගන්න වෙන්නේ කවුද? 8x තමයි එළියට ගන්න වෙන්නේ. right. එහෙනම් මම කරන්නේ පස්වෙනි ගානේ 8x කියන එක නා එළියට ගන්නවා. දැන් කල්පනා කරලා මට උත්තර දෙන්න බලන්න 8xy ගෙන් 8x ගත්තාම ඉතුරු වෙන්නේ කවුද? y 8x ගත්තාම ඉතුරු වෙන්නේ y විතරයි. y ඉතුරු වෙනවා. 24ට 8 ගඩවල්. 3යි p 3යි. එතකොට xp ගෙන් x අකුරකුත් මම එළියට අරන් තියෙනවනේ. එතකොට ඉතුරු වෙන්නේ කවුද? p ඉතුරු වෙනවා. ඊළඟට 40ට 8 ගඩවල්. 5යි q x cube ගෙන් x අකුර ගත්තාම ඉතුරු වෙන්නේ කවුද? q. එතකොට උත්තරය එනවා එතන 5යි q කියලා. right. ඊළඟ ගානේ ආය අපිට ගුණ කිරීමක් තියෙනවා. මම මේ දෙන්න ගුණ කරන්නම්. ලේසිම එක නම් 2න් 3 ගුණ වුණාම 2 වරක් 3 6යි ab කියලා එකක් එනවා. ඊළඟට එකතු කිරීම. ඊළඟ මම 2කින් මෙන්න මෙයා ගුණ කරනවා 2 වරක් 4 එතකොට එනවා 8යි bc කියලා එනවා. ඊළඟට 2කින් මෙන්න මෙයා ගුණ කරනවා. එතකොට 2 වරක් 5 10යි ac කියලා එනවා. ඔන්න ඔකයි 6 වෙනි එකට උත්තරේ. 6 වෙනි එකට කරේ මොකද්ද? එළියේ ඉන්න 2කින් ඇතුලේ පද 3ම ගුණ කරනවා. ඊළඟ 7 වෙනි එකේ මොකද කරන්න ඕනේ? 7 වෙනි එකේ කරන්න ඕනේ එළියේ ඉන්න 3යි x ගෙන් ඇතුලේ පද 3ම ගුණ කරනවා. මම මුල් දෙන්න ගුණ කරන්නම්. එතකොට මේ ඉලක්කම් දෙන්න ඉස්සෙල්ලා ගුණ කරමු. 3 වරක් 2 ගුණ වුණාම 6යි. ඊළඟ x q ගෙන් ගුණ වුණාම xpq. එහෙම නැත්නම් pqx. එහෙනම් තින්නෝ මට අරගෙන ගත්තා මම මේක කරන් ගත්තා. right. හරි. ඔන්න හොඳට මතක තියාගන්න ඒ ගාන ඔන්න ඔහොමයි හදන්නේ. ඊළඟට මොකද කරන්න ඕනේ? අකුරු එක්තර ගණන් ගන්න බෑ. මම අතින් ලියන්නේ. නැත්නම් අර මට විස්තර කරන ගමන් ටයිප් කරන්න පුළුවන්. එතකොට මේක පැහැදිලි නැති වෙන්නේ. ඊළඟට මම කරන්නේ මෙන්න මේ පළවෙනි පදේ මෙන්න මේ මැද පදයෙන් ගුණ කරනවා. ඒ කියන්නේ 3x ගෙන් ගුණ කරනවා. right. මට කියන්න 3x ගෙන් ගුණ වුණාම මොකක්ද එන උත්තරේ? 9x වල වර්ගය අන්න හොඳයි. very good. 3 අර 3 ගුණ වුණාම එනවා 9යි. x අකුරු දෙකක් එකට ගුණ වුණාම එනවා x වල වර්ගය කියලා. 2x එහෙම නෙමෙයි. 2x එන්නේ x එකතු වුණාම. ඊළඟ මෙන්න මෙතන පළවෙනි පදයේ මෙන්න මේ අන්තිමටම තියෙන ඉලක්කමෙන් අපි ගුණ කරමු. කියන බලන්න මේ දෙන්න ගුණ වුණාම මොකක්ද දෙන්නේ කියලා? 18යි xp 3 අරක් 18යි. එතකොට 18යි xp කිව්වත් එකයි px කිව්වත් එකයි. ඒක ගැටලුවක් නැහැ. මම xp කියලා දාන්නවා. right. ඔන්න 7 වෙනි එක හරි. ඊළඟට 8 වෙනි එක. 8 වෙනි එක තියෙන අපිට මෙන්න මේ එළිය තියෙන 6න් මොකද කරන්න ඕනේ? මෙන්න මේ ඇතුලේ පද 3ම ගුණ කරනවා. එතකොට 6න් පළවෙනි එක නා ගුණ වුණාම 6 වරක් 2 12යි. අර පිටිපස්සේ තියෙනවා එහෙමමයි. x අකුරකුයි y අකුරු දෙකකුයි. ඊළඟට 6න් ගුණ වෙනවා දෙවෙනි මැද පදය. 6 වරක් 3 ගුණ වුණාම දරුවනේ 18යි. එතන xy ඉතුරු වෙනවා. ඊළඟට 6න් ගුණ වෙනවා මෙන්න මේ අන්තිම එක්කෙනා. එතකොට 6 වරක් 4 කීයද? 24යි. එතකොට එනවා 24යි z කියලා එනවා. right. ඔන්න ඔකයි ඒ ගන්නට එන්නේ. ඔන්න ඔකයි ඒ කොටසට එන්නේ. මම හිතනවා ඔයාලා හරියටි. right. අද චතුක ඉන්නවද? හරි චතුක නෑනේ මට මේ චතුක දැන් මෙසේජ් එකක් කරලා තියෙනවා මම ටක් ගාලා යාට ගෲප් එකට දාන්න අපේ මගේ අර වෙන ක්ලාස් එක දරුවෙක් මට විනාඩියක් දෙන්න ටක් ගාලා හරි right. අපි දැන් බලමු ඊළඟට 9 වෙනි ගාන. ඔයාලා මට කියන්න 9 වෙනි ගානේ මොකද්ද පොදු සාධකය?
කවුද එළියට ගන්න පුළුවන්? 3යි A. 3ක් ගන්න 3යි පුළුවන්. තව A ගන්න පුළුවන්. එහෙනම් මම 9 වෙනි එකේ ගන්න වෙන්නේ කවුද? 3යි A. එතකොට 9 වෙනි එකේ 3යි A කියන සාධකය ගත්තාම පළවෙනි එකේ ඉන්නවා 3යි AB. ඒකෙන් 3යි A ගත්තාම කවුද ඉතුරු වෙන්නේ? D ඒකේ ඉතුරු වෙනවා 3යි A ගත්තාම 3යි A B නේ තිබ්බේ. 3යි A B ගෙන් 3යි A ගත්තාම ඉතුරු වෙන්නේ කවුද? B. ඊළඟට ඍණ. ඊළඟට බලන්න ඕනේ 6යි AB. එතකොට මම ගත්තේ 3 තමයි එළියට ගත්තේ. එතකොට 6ට 3 ගොඩවල් කීයක් තියෙනවද? 2යි තියෙනවා. එතකොට AB ගෙන් මම A එළියට ගත්තානේ. එතකොට ඉතුරු වෙන්නේ කවුද? B. ඊළඟට 12ට 3 ගොඩවල් කීයක් තියෙනවද කියලා බලන්න ඕනේ. කීයද 12ට 3 ගොඩවල්? 4යි. එතකොට AC තමයි හිටියේ. මේ AC තමයි හිටියේ. AC ගෙන් මම A ගත්තා එළියට. එතකොට ඉතුරු වෙන්නේ කවුද? C. C ඒතර උත්තරේ එනවා 4යි C කියලා. 4යි C කියලා එනවා. right. අවසාන ගාන මට කියන්න අවසාන ගානේ මේකේ 10 වෙනි ගානේ මේ පද තුනම බෙදන්න පුළුවන් ඉලක්කම් මොනවද? 4x right. 4 ගන්න පුළුවන්. මොකද 8යි 12යි 20යි කියන එක 4ෙන් බෙදෙනවා. ඒත් එක්කම හැමතැනම ඔයාලට කියනවා x අකුරක් තියෙනවා. එහෙනම් එයා ගන්නත් පුළුවන්. y ගන්න විදිහක් නැහැ. මොකද මැද y අකුරක් නැහැ. ඊට පස්සේ මම මොකද කරන්නේ මුලින්ම පළවෙනි පදේ 8xy නේ. මම 8xy 4x ගෙන් බෙදනවා. ඒතර 8ට 4 ගොඩවල් 2යි xy ගෙන් x ගත්තාම y එකක් ඇතුලේ ඉතුරු වෙනවා. ඊළඟට ලකුණ ඍණ. දැන් බලනවා 12ට 4 ගොඩවල් 12ට 4 ගොඩවල් දරුවනේ 3යි 3යි px ගෙන් x ගත්තාම ඉතුරු වෙනවා p අකුර විතරයි. ඊළඟට ඍණ 20ට 4 ගොඩවල් 5යි. එතකොට axy ගෙන් මේ x තමයි එළියට ගත්තේ. එතකොට කවුද ඉතුරු වෙන්නේ? ay ඉතුරු වෙනවා. right. ඔන්න ගණන් අපි 10න් 10ම හදලා ඉවරයි. right. මට ඔයාලා අත උස්සන්න බලන්න. අපි ඉන්න 14 දෙනෙක් ඉන්නවා. කාගේද මේ ඔක්කොම ටික හරි? හිතට අවංක උස්සන්න. right. නෙතිනික හරි. සඳරුගේ හරි. සෙව්මිනීගේ හරි. දැහැමිගේ හරි. ඊළඟට ඉන්දුසරගේ හරි. තරුෂිගේ හරි. අනිත් කට්ටිය මොකෝ එතකොට. මල්මි මං හිතන්නේ සෑහෙන දවසක නේ මල්මි දවස් සති දෙකක් හිටියේ නැහැ. ඉමාශගෙත් ඔක්කොම හරි. හරි right. විහාරස් මොකද අපේ? දසුන් කීයක් හරිද දසුන්? මැසේජ් කරන්න මට. ප්‍රභාෂි හැදුවේ නැද්ද ඒක? මේවන් නම් හිටියේ නෑ නේද? හරි. ඔන්න එතකොට ওই ගාන හරි. අපි එහෙනම් තව එක ගානක් තියෙනවා. අපි දැන් ඒකට යමු ඊළඟ ගානට. හරි ඔන්න මම ඒක අයින් කරනවා. right. ඊළඟට අපිට තියෙනවා පස්වෙනි ගාන. අපි බලමු පස්වෙනි ගාන කොහොමද කරන්න කියලා. පස්වෙනි ගාන තියෙන වගුවේ හිස්තැන් පුරවන්න තමයි තියෙන්නේ. ඒකේ අපිට පොඩි උදව්වක් දීලා තියෙනවා. right. අපි උදව් මොකක්ද කියලා චුට්ටක් බලමු. right. මෙන්න මේක තමයි පස්වෙනි ගාන. අපි අලුතින් අදාපු යාළුවන්ට පොඩ්ඩක් අමාරු ඇති. මොකද මේ අපි කරන්නේ සාධක පාඩමේ අවසාන කොටස. හරි. සාධක පාඩමේ අවසාන කොටස කරන්නේ ඒකින්ද චුට්ටක් ඔයාලට පැටලින් සහගතව ඇති. හරි. තීක්ෂණික 8ක් හරිනේ. right. අපි චතුකක් ඇවිල්ලා ඉන්නවද? හරි. දැන් බලන්නකො මෙන්න මේකේ. දැන් මේ ගණන් වල අපිට කරන්න තියෙන්නේ මොකද්ද? පොදු සාධක එළියට ගන්න තියෙන්නේ. හැබැයි මුල තියෙන්නේ හැම පදයකම මොකද්ද? ඍණ ලකුණ. පොදු සාධක එළියට ගන්නත් ඕනේ. ඒත් එක්කම මුල තියෙන ඍණ ලකුණ. ඔයාලට මතක ඇති මුල ඍණ ලකුණක් තිබ්බොත් එහෙම පොදු සාධකයේ ඍණ විදිහට ගත්තොත් එහෙම මොකද වෙනවා කියලා කිව්වේ? මොකද වෙනවා කියලා කිව්වේ? ලකුණු මාරු වෙනවා. very good.
ඇතුලේ තියෙන ලකුණු ටික මාරු වෙනවා. මුල ලකුණත් මාරු වෙනවා, ඇතුලේ ලකුණත් මාරු වෙනවා. ඒ කියන්නේ මම ඍණ ලකුණක් එළියට ගත්තොත් තමයි ওই වැඩේ වෙන්නේ. අන්න ඒක චුට්ටක් මතක තියාගන්න. ඔන්න මම දැන් මේ ගණන් ටික හදද්දී අපිට ඕක ඕන වෙනවා. right. අපි බලමු එහෙනම් පළවෙනි ගාන. හරි. මේක කියනවා ඉස්සෙල්ලාම පොදු සාධකයේ විදිහට 4 අරන් ගන්න කියලා තියෙනවා. ඒතර 4 ගද්දි ලකුණ මාරු වෙන්නේ නැහැ. මොකද මේකේ ඍණ ගත්තොත් තමයි මාරු වෙන්නේ. එතකොට මෙන්න මෙතන මේ පළවෙනි සෙට් එකෙන් ඒගොල්ලෝ මට කියනවා 4 ඉලක්කම එළියට ගන්න කියලා. එහෙනම් මම 4 ඉලක්කම එළියට ගත්තාම මුල ඍණ 4x තියෙන්නේ. ඍණ 4x ගෙන් 4 ගත්තාම ඉතුරු වෙන්නේ කවුද? ඍණ x. ඇතුලේ ලකුණ මාරු වෙන්නේ නෑ දරුවනේ මේ ගානේ. ඇතුලේ ලකුණ මාරු වෙන්නේ මුලට ඍණ ගත්තොත් අන්න ඒක හොඳට මතක තියාගන්න. ඇතුලේ ලකුණ මාරු වෙන්නේ මුලට ඍණ ගත්තොත් කියන කතන්දරේ මතක තියාගන්න. හරි. ඊට පස්සේ තියෙන ලකුණ ධන එයා එහෙමමයි. ඊට පස්සේ බලනවා 12ට 4 ගොඩවල් කීයක් තියෙනවද කියලා. එහා පැත්තේ තියෙන්නේ 12. 12ට බලන්න ඕනේ 4 ගොඩවල් කීයක් තියෙනවද කියලා. එතකොට 12ට 4 ගොඩවල් 3ක් තියෙනවා. ඔන්න ඕක තමයි පළවෙනි එකේ උත්තරේ. ඇතුලේ ලකුණු මාරු වුණේ නැහැ. ඇතුලේ ලකුණු මාරු වුණේ නැහැ. ඒ මාරු වුණේ නැත්තේ ඇයි? මම ගත්තේ ධන 4 නිසා. බැරි වෙලාවට මම මුලට ඍණ ගත්තොත් අනිවාර්යයෙන්ම ලකුණ මාරු වෙනවා. දැන් දෙවෙනි ගානේ බලන්නකෝ. දෙවෙනි ගානේ ඒගොල්ලෝ කියන්නේ ඍණ 4 එළියට ගන්න කියලා. ඔන්න එහෙනම් මම ඍණ 4 ගත්තාම අතන තියෙන පළවෙනි සෙට් එක බලන්නකෝ. පළවෙනි සෙට් එකේ තියෙන ඍණ 6ix. sorry ඍණ 4ix. එතකොට ඍණ 4ix ගෙන් 4 ගත්තාම එතන ඉතුරු වෙන්නේ x විතරයි. ඊට පස්සේ 12ට 4 ගොඩවල් බලනවා. 12ට 4 ගොඩවල් 3යි. මතක තියාගන්න ඍණ ලකුණක් එළියට ගත්තා. එතකොට මෙන්න මේ මම රවුන්ඩ් කරන ධන ලකුණ මොකද වෙන්නේ? මාරු වෙනවා. ඔන්න ඕකයි උත්තරේ. මුලට ඍණ ගත්තොත් ඇතුලේ ලකුණ මාරු වෙනවා කියන්නේ ඔන්න ඔය ධන ලකුණ මාරු වෙනවා කියන එක. මම රවුන්ඩ් කරේ පදට රවුන්ඩ් කරේ. අන්න ඒ ලකුණ මාරු වෙනවා. right. අපි යමු ඊළඟ එකට. ඊළඟ එකේ කියනවා දෙකේ ඉලක්කම අපිට එළියට ගන්න කියලා. හැබැයි ධන දෙක ගන්න කියන්නේ එතකොට ලකුණු මාරු වෙන්නේ නැහැ. එහෙමම තමයි. එතකොට බලනවා මෙන්න මෙතන 6ට 2 ගොඩවල් 3යි. එතකොට මුල ඍණ තියෙන හින්දා ඍණ 3x තමයි අපිට ලියන්න වෙන්නේ. ඊළඟට ලකුණ ධන. ඒක මාරු වෙන්නේ නැහැ. ඊළඟට බලනවා 8යි y ට 2 ගොඩවල්. 8යි y ට 2 ගොඩවල්. ඒ කියන්නේ 8ට 2 ගොඩවල් කීයද? 4යි. පිටිපස්සේ y ඉතුරු වෙනවා. තමයි. ඊට පස්සේ ඒ ගානම ටිකක් වෙනස් කරලා අපිට කියනවා ඍණ 2x ගන්න කියලා. ඔන්න දැන් මුලට ඍණ ගත්තා. ඇතුලේ ලකුණු මොකද වෙන්නේ? මාරු වෙනවා. එතකොට මෙතන ඍණ 2x කියද්දී අපි දැනගන්න ඕනේ 6ට 2 ගොඩවල් කීයක් තියෙනවද කියලා. 6ට 2 ගොඩවල් 3යි. x ලකුණත් එළියට ගත්තානේ. එතකොට x ලකුණක් ඉතුරු වෙන්නේ නැහැ. ඊළඟට මෙන්න මේ මම රවුන්ඩ් කරන තදට රවුන්ඩ් කරන ධන ලකුණ මොකද වෙන්නේ? ඒක මාරු වෙනවා. ඒක ඍණ වෙනවා. ඊළඟට බලනවා 8x y ට 2 ගොඩවල් කීයක් තියෙනවද කියලා. 8ට 2 ගොඩවල් නම් 4යි. එතකොට අර ඇතුලේ තිබ්බේ xy නේ. xy ගෙන් මම x විතරයි එළියට ගත්තේ. පද දෙකක් හිටියා xy. ඒකෙන් x ගත්තා එළියට. එතකොට ඇතුලේ y ඉතුරු වෙනවා. right. okay ඔන්න ඔහොමයි. right. ඊළඟට අපි බලමු ඊළඟ කොටස. ඊළඟ එකේ කියනවා අපිට දෙකේ ඉලක්කම එළියට අරන් දෙන්න කියලා. ඒ කියන්නේ මෙන්න මෙතන පද තුනෙන්ම ගන්න කියනවා එළියට කවුද? දෙකේ ඉලක්කම. එතකොට දෙකේ ඉලක්කම ගත්තාම වරහන් ඇතුලේ ලකුණු මාරු වෙන්නේ නැහැ. මුල ඉන්න පදේ ඍණ 2යි. ඒකෙන් ඒ දෙක ගත්තාම ඉතුරු වෙනවා ඍණ a. ඊළඟ පදේ ධනනේ 4ට 2 ගොඩවල් 2යි. එතකොට 2යි b. ඊළඟට ලකුණ ඍණ 6ට 2 ගොඩවල් 3යි. එතකොට ඉතුරු වෙනවා 3යි c. ඔන්න ඔහොමයි. ඕකේ උත්තරේ ඉන්නේ. මොකද මම ගත්තේ ධන දෙකක් ඇතුලේ ලකුණු මාරුනේ නැහැ. දැන් උන් ඊළඟ එකේ බලන්නකෝ. ඊළඟ එකේ මම ගන්නේ ඍණ දෙකක්. ඍණ දෙකක් ගත්තොත් දරුවනේ මෙන්න මේ ලකුණත් මාරු වෙනවා මේ ලකුණත් මාරු වෙනවා. ඔය මම රවුන්ඩ් කරපු දෙන්නම මාරු වෙනවා. ඔන්න මම ඍණ දෙක ගත්තා. එතකොට මුල තිබ්බේ ඍණ 2යි. ඒකෙන් ඍණ දෙක ගත්තාම ඒ තමයි ඉතුරු වෙන්නේ. ඊළඟට ලකුණ ධන එයා ඍණ වෙනවා. 4ට 2 ගොඩවල් 2යි b අකුර ඉතුරු වෙනවා.
ඊළඟට ඍණ ලකුණ මොකද වෙන්නේ? ධන වෙනවා. 6ට 2 ගොඩවල් 3යි. එතකොට 3යි c. කලින් උත්තරේම තමයි බලන්න ඒ උත්තරේ ලකුණු පොඩ්ඩක් මාරු වෙලානේ. ධන තිබ්බ තැන් ඍණ ඇවිල්ලා ඍණ තිබ්බ තැන් ධන ඇවිල්ලා. right අපි යමු ඊළඟ ගානට. ඊළඟ ගානේ මෙන්න මෙතන ඍණ 3යි b. නේද? එළියට ගන්න කියන්නේ ඍණ 3යි b. එතකොට පළවෙනි සෙට් එකෙන් හොඳට බලන්නකෝ. පළවෙනි සෙට් එකෙන් ඍණත් එළියට ගන්නවා. ඒත් එක්කම 3ත් එළියට ගන්නවා. bත් එළියට ගන්නවා. එතකොට ඉතුරු වෙන්නේ a විතරයි. ඍණ ලකුණක් එළියට ගත්තා. එතකොට මෙන්න මේ රවුම් කරන ඍණ ලකුණ මොකද වෙන්නේ? මාරු වෙනවා. එතකොට 9ට 3 කොටවල් 3යි b අකුර එළියට ගත්තාම b අකුරක් ඇතුලේ ඉතුරු වෙන්නේ නැහැ. එතකොට 3 විතරයි ඉතුරු වෙන්නේ. ඔක තමයි උත්තරේ. ඊළඟ එකේ නම් ගැටලුවක් නැහැ 2xy එළියට ගන්න කියන්නේ එහෙනම් අන්න ලකුණු මාරු වෙන්නේ නැහැ. එතකොට පළවෙනි සෙට් එකේ 2xy තමයි ඉන්නේ. ඒක 2xy ම එළියට ගන්න කියනවා. ඉන්නේ කෙනාම එළියට ගන්න කියනවා. එතකොට ඇතුලේ ඉලක්කමක් නැහැ නේ. නමුත් අපි දාන්නේ එතකොට 1 කියලා. 1 කියලා තමයි දාන්නේ. ඊළඟට ලකුණ ඍණ. ඊළඟට බලනවා 8ට 2 ගොඩවල් කීයක් තියෙනවද කියලා. 8ට 2 ගොඩවල් 4ක් තියෙනවා. එතකොට මෙතන x1යි y1යි එළියට ගත්තා. එතකොට ඉතුරු වෙන්නේ කවුද? z එක විතරක් ඉතුරු වෙනවා. ඒ ගානේ ඔන්න ඔය විදිහට තමයි උත්තරේ හැදෙන්නේ. right මට අවසාන ගානේ මොකද්ද පොදු සාධකය කියන්නේ බලන්න. මොකද්ද පොදු මේ තුනේම? 5යි y. right 5යි y. 5යි y. පහත් ගන්න පුළුවන්. ඔයාලට පේනවා මේ පද තුනම බෙදන්න පුළුවන් පහෙන්. ඒත් එක්කම හැමතැනම y අකුරක් තියෙනවා. එහෙනම් මම එළියට ගන්න වෙන්නේ කවුද? 5යි y. එතකොට පළවෙනි සෙට් එකෙන් 5යි y ගත්තාම ඉතුරු වෙන්නේ 5 ගත්තාම 5 නෑ y ගත්තාම y නෑ ඉතුරු වෙන්නේ එතකොට වරහන් තුනේ x විතරයි. ලකුණ වෙනසක් එන්නේ නෑ. 10ට 5 ගඩවල් 2යි xy ගෙන් y ගත්තා. එතකොට x විතරයි ඉතුරු වෙන්නේ. ඊළඟට 10ට 5 ගඩවල් 2යි py ගෙන් y ගත්තාම ඉතුරු වෙන්නේ p විතරයි. ඔන්න ওই ගණන් ටික තමයි homework වලට දුන්නේ. right හොඳයි. හදාගන්න බැරි වුණ කට්ටිය හදාගන්න අනිත් කට්ටිය ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තත් කමක් නැහැ. මට කියන්න ඔය ගානේ ඔක්කොම ටික හරි කාගෙද? right දැහැමිගේ හරි ඉන්දුසරගේ හරි නිතින්ගේ හරි තුන් දෙනෙක්ගේ හරි තරුෂිගෙත් ඒ ගණන් ටික ඔක්කොම හරි ඊළඟට හොඳයි ප්‍රවාශිගේ අන්න ඒකක හරිනේ හරි දැහැමිගෙත් හරි හොඳයි ආයෙ කවුද ඉන්න මැසේජ් එකක් දානවා අපිට ප්‍රභාෂිගෙත් හරි මෙවන් මම ආවේ නෑ. ඔව් මෙවන් නම් ආවේ නෑ. බුද්ධිමාගේ කලින්ගේ දෙකක් වැරදි මේකෙද? දෙකක් වැරදිනේ. හරි කමක් නෑ. right. ඔන්න ඔහමයි එන්නේ. right. ඔන්න එතකොට අපි homework ටිකක් ඉවරයි. සාධක පාඩමත් අපි ඔතනින් ඉවර කරනවා. right. මම මේක දැන් close කරන්න යන්නේ. මම කොයි screenshot කැමති කට්ටිය ඕන නම් ගහගන්න කියලා. හරි. හරි. එහෙනම් ඔන්න අපි ඔය පාඩම අපි ඔතනින් අවසන් කරනවා. ඊට පස්සේ අපි කතා කර හිටියේ අපි වර්ගමූලය කියන කොටස කතා කරා. මට මතක විදියට මම ගිය සතියේ වර්ගමූලේ මම වර්ග සංඛ්‍යා ටිකක් දුන්නා. නේද? වර්ගමූලය කියන කොටසේ වර්ග සංඛ්‍යා ටිකක් දුන්නා. බලමු පොඩක් මොකද්ද ගිය සතියේ දුන්නේ කියලා. එකේ ඉඳන් මට මතක විදිහට 400ට යනකම් වර්ග සංඛ්‍යා ටික දුන්නා නේ අපි සාකච්ඡා කරා. එකේ ඉඳන් 400ට යනකම් සංඛ්‍යා ටික. ඔව් 8 වෙනි පාඩම මෙන්න මේ ටික අපි කරලා තියෙන දරුවනේ ආගිය සතිය ආපු නැති කට්ටිය ඔන්න චුට්ට බලාගන්න. අපි ගිය සතියේ කරපුවා වර්ගමූලය පාඩමේ අපි සංඛ්‍යාවක වර්ගය ගැන කතා කරා. සංඛ්‍යාවක වර්ගය ගැන කතා කරලා මෙන්න මේ ටික අපි ලියාගත්තා. මෙන්න මේ ටික අපි ලියාගත්තා. 400ට යනවා. ඊට පස්සේ මම ওই වෙලාවේ කිව්වා මෙන්න මේ සංඛ්‍යාවලට අපි කියනවා පූර්ණ වර්ග සංඛ්‍යා කියලා. එතකොට මේ පූර්ණ වර්ග සංඛ්‍යා කියන්නේ දරුවනේ මම ආපහු පොඩ්ඩක් කිව්වොත් එකම ඉලක්කම ඒකෙන්ම වැඩි වෙනවා. එක් වරක් 1. එතකොට 4 කියන්නේ දෙවරක් 2.
9 කියන්නේ 3 වරක් 3. ඔය විදිහට එකම සංඛ්‍යාව ඒකෙම වැඩි වුණොත් ඒවට අපි කිව්වා මොකද්ද? පූර්ණ වර්ගයක් කියලා කිව්වා. එතකොට 25 කියන්නේ 5 වරක් 5. ඔයාලට අපි කිව්වා පූර්ණ වර්ගයක් කියලා. right. ඊට පස්සේ අපි ඔයගේ ඔය ගණන් ටිකක් කතා කරා. ඊට පස්සේ මෙන්න මේ කොටස තමයි අපිට වැදගත් දේ. මේ කොටසත් අපි කතා කරා. මොකද්ද මේ කොටස කියන්නේ? මේ මම ලියලා තියෙන්නේ මේ වම් අත පැත්තේ දිග තීරුවක් ලියලා තියෙනවනේ පල්ලෙහාට. ඔය ලියලා තියෙන්නේ පූර්ණ වර්ග සංඛ්‍යා. right. ඔය ලියලා තියෙන්නේ මොකද්ද? පූර්ණ වර්ග සංඛ්‍යා. මේ තියෙන පූර්ණ වර්ග සංඛ්‍යා. එතකොට මම ඔය රතු පාටින් කොටුවක් ඇඳලා තියෙනවනේ. ඔය කොටුවක් ඇඳලා තියෙන්නේ ඔය සංඛ්‍යාවල එක ස්ථානයේ. කොටුවක් ඇඳලා තියෙන්නේ ඔය ලියව වර්ග සංඛ්‍යාවල එක ස්ථානයේ. එතකොට හොඳට බලන්න මේ එක ස්ථානයේ තියෙන ඉලක්කම් ටික දිහා. එතකොට මම මේ පැත්තේ මේ රතු පාටේ ලියලා තියෙන්නේ එක ස්ථානයේ තියෙන ඉලක්කම්. එතකොට ওই ඉලක්කම් ටික විතරයි ඉන්න පුළුවන්. කවුද? අගට එක එන්න පුළුවන්. පූර්ණ වර්ග සංඛ්‍යාවල දරුවනේ අගට 1 එන්න පුළුවන්. ඊළඟට අගට 4 එන්න පුළුවන්. අගට 5 එන්න පුළුවන්. අගට 6 එන්න පුළුවන්. අගට 9 එන්න පුළුවන්. අගට 0 වෙන්න පුළුවන්. ওই ඉලක්කම් ටික එන්න පුළුවන්. හැබැයි එන්න බැරි ඉලක්කම් වගේක් තියෙනවා. ඒ ටික තමයි මම මේ යට කහ පාටින් දාලා තියෙන්නේ. මොනවද එන්න බැරි? එකලඟ ඉලක්කම් දෙකක් තියෙන්නේ. 2 3 සහ 7 8. එතකොට පූර්ණ වර්ග සංඛ්‍යාවක කවදාවත් අවසානයේට ඔය කහ පාටින් දාලා තියෙන සංඛ්‍යා හතර එන්න විදිහක් නැහැ. 2 එන්න බෑ, 3 එන්න බෑ, 7 එන්න බෑ, 8 එන්න බෑ. එන්න පුළුවන් ටික තමයි මම රතු පාටින් දාලා තියෙන්නේ. ඒ ටික පොඩ්ඩක් ඔයාලා යාළුවගේ නෝට් එක ඕනනම් මේ නෝට් එක ලියා ගන්න ඕන නම් ඉත ටිකක් තියා ගන්න. හරි? එතකොට ප්‍රශ්නයක් උදාහරණ දෙනවා ක්ලාස් එක වෙනස් කරන්න බැරිද කියලා. ක්ලාස් එක දෝනේ වෙනස් කරන්න නම් ටිකක් අමාරුයි සෙනසුරාදා ක්ලාස් එක. මොකද අපේ දිගටම යන ඕවර් ටයිම් එකනේ. මම වැඩිපුර දවසක් කරනවා. මට ඒක නම් වෙන දවසක දාගන්න පුළුවන්. මොකද මගේ අනිත් දවස් ටිකේ කාලසටහන් ටිකක් වැඩිපුර තියෙනවා. ඒක නිසා පොඩ්ඩක් කරන්නත් බෑ. ටික දැන් බැරි වෙලාවක ඉස්කෝලේට තියෙනව නේද? ඔයාලගේ දවල්වල ඉස්කෝලේ පන්තිත් තියෙනවා. ඒ නිසා පොඩි ගැටලුවක් තියෙනවා. මොකද දැන් එක ගෙදර ඉඳන් ළමයි දෙන්නෙක් ඉන්නවා කියලා. එක වෙලාව සමහරලාට දෙන්නටම ක්ලාස්. දැන් උදාහරණයක් විදියට සතිය දවස් ටිකේ අපි මම ක්ලාස් කරනවා. ඒත් එක අපේ බබාට ප්‍රෙසිඩන්ට් එකේ ක්ලාස් දානවා. එතකොට මාර වැඩි වෙන්නේ. වෙලාවට මගේ තව කම්පියුටර් එකක් තියෙන නිසා ඒකෙන් කරනවා. ඊළඟ මේ අපේ නෝනත් සමහර දවස්වල ඔන්න එයාලගේ ඉස්කෝලේ ඒ මිස්ටත් උගන්වන්න තියෙනවානේ. ඒතකොට එයාත් උගන්වනවා. ඒතකොට මම පොඩ්ඩක් ඔන්න ෆෝන් එකෙන් පොඩ්ඩක් දීලා මොකක් හරි ෂේප් එකක් දානවා. ඒක ලොකු අරුබුද ගොඩයිද නේද? මොකද කරන්නේ? එහෙම තමයි ඉතින් වැඩි. අපි දැන් නංගි චූටින් නෝන නංගි තාපඩ ලකුණුත් එම ඕන ඔක්කොටම එකවර ක්ලාස් දාපුවම ඉවරයි නේ. තව ඒතකොට ගේන්න වෙනවා ටැබ් ෆෝන් එකක් හරි තව දෙකක්වත් ගේන්න වෙනවා. එයා වෙලාවට මොන්ටිසෝරි යන හින්දා වැඩ වැඩි දෙන්නේ. හරි. ඒක නිසා ඉතින් බාධක මැද්දේ තමයි ඉගෙන ගන්න වෙන්නේ. මම අද මේක රෙකෝඩින් එකක් දැම්මත් කොකටවත් බලමු. රෙකෝඩින්ස් දාන්න මම try එකක් දාන්නම්. එතකොට මට ඒක YouTube එකට අප්ලෝඩ් කරන්න පුළුවන්. එතකොට ඒක විශේෂ ඔයාලට විතරක් මට ලින්ක් එක එවන්න පුළුවන්. හොඳයි. එහෙනම් මට මතක තියාගන්න එක ස්ථානෙට එන්න පුළුවන් මෙන්න මේ ඉලක්කම් ටික විතරයි. මෙන්න මේ කියන ඉලක්කම් ටික මේ පල්ලෙහා කහ පාටින් කියන ඉලක්කම් ටික එන්න විදිහක් නැහැ. හරි? right. ඔය ටික අපි ගිය සතියේ කතා කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ ටික අපි කතා කරා උදාහරණයක් right. ඔය ටික තමයි අපි ගිය සතියේ කතා කරලා තියෙන්නේ. එතකොට අපි අද ඔතන ඉඳන් අපි යමු පාඩම ඉතුරු ටික right. අපි කතා කරන්න යන්නේ එතකොට වර්ගමූලයනේ. දැන් එහෙනම් අපි වර්ගමූලය කොටසට යන්න කලින් හරි. එහෙනම් අපි ලියාගමු මාතෘකාවක් සංඛ්‍යාවක වර්ගමූලය. මාතෘකාවක් ලියාගමු සංඛ්‍යාවක වර්ගමූලය. ඔන්න මේ කොටස පොඩ්ඩක් හරියට අල්ලගන්න බලන්න. හරි. සංඛ්‍යාවක වර්ගමූලය. තා විනාඩියක ලයින් එක කට්ටේ කටුන තාම ඔයාලා ජොයින් වෙන්න හැමෝම හරි. සංඛ්‍යාවක වර්ගමූලය.
එතකොට දැන් අපි ගත්තොත් එහෙම අපි දන්නවා අපි ගිය සතිය ඉගෙන ගත්ත නිසා මේ මොකද වර්ග සංඛ්‍යා ගැන අපි ගිය සතිය ඉගෙන ගත්තා. දැන් උදාහරණයක් විදිහට වර්ග සංඛ්‍යා කියලා කියන්නේ දැන් මේ බලන්න. දැන් අපි ගත්තොත් 7 වර්ගය. 7